And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රියටයි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. 20 වෙනි සංශෝධනය ලබනගහරුවාදා පාර්ලිමේන්තුවට. රටටම පොදු ගැටලුව අපේ මුළු රටේම තියෙන ප්‍රශ්නේ වැඩ නොකිරීම. ප්‍රයිවට් සෙක්ටර් එක වේවා ගවර්න්මන්ට් සෙක්ටර් එක වේවා කරන්නේ නෑ වැඩ. ආරක්ෂක කවුන්සිලයට පොලිස්පති නොකැඳ වූ රහස හෙළිවෙයි. හොරපාරෙන් ගෙනා ලොකුම කහතොගය කොළඹින් හමුවේ. රත්නපුර රත්කල කම්කරු කාර්යාලයේ ගැටලුව. නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වියලි කහතොකයක් බ්ලූමෙන්ඩල් පොලිසිය විසින් ඊයේ රාත්‍රී සිය භාරයට ගත්තා. පොලිසිය පැවසුවේ වීදුරු ගෙන්වන මුවාවෙන් එම කහතොකය මෙරටට ගෙන්වා තිබූ බවයි. බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ රාජකාරිවල නිරතව සිටි බ්ලූමැන්ඩල් පොලිසිය නිලධාරීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේදී මෙම වැටලීම සිදු කර තිබුණා. එහිදී වීදුරු ගෙන්වන මුවාවෙන් ඩුබායි සිට මෙරටට ආනයනය කරන ලද කහතොගයක් පොලිසිය බහරයට ගෙන තිබූ අතර පොලිසිය පැවසුවේ නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විශාලතම කහතොගය මෙය වන බවයි. මෙන්න මේ වීදුරු ගෙන්වන මුවාවෙන් තමයි මේ ජාවාරම් කරුවන් කහතොගය ගෙනත් තින්නේ. වීදුරු මුලින් තියෙනවා ඊගාවට මේ උඳුතොගය තියෙනවා ඊට පස්සේ තමයි කහ තියෙන්නේ. කහ කිලෝ 33000ක් මෑතකදී පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂාංශ තමන්ගේ බහරයට ගත් වැඩිම කහතොගය තමයි මේ තියෙන්නේ. මේ බහලුම විතරක් නෙමෙයි තවත් බහලුම් 3ක මෙන්න මේ විදිහට කහ ගෙන්නලා තියෙනවා. මේ වැටලීමේදී කහතොගයට අමතරව එහි තිබී සොයාගත් උඳු ප්‍රමාණය කිලෝග්‍රෑම් 3000කට අධිකයි. පොලිසිය පැවසුවේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මීට දින 3කට පෙර මෙම කහතොගය මෙරටට ගෙන්වා තිබූ බවයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 11කට අධිකයි. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද අද පෙරවරුවේ එම ස්ථානය නිරීක්ෂණය කළා. වීදුරු මේ විදිහට අඩු කරලා හැපතේ ලෑල්ලක් ගන්නවා. හැපතේ ලෑල්ලක් ගන්නවා. ඊට පස්සේ ඇතුලේ දැම්මට පස්සේ කාටවත් පේන්නේ නැහැ. මේ විදිහට තමයි විදුරු. දැන් මේකේ පිටපතයි වීදුරු තියෙනවා. මේකේ ප්ලස් වීදුරු. වීදුරු දැම්මට තමයි ගන්නවා. ඒක තමයි තියෙන්නේ. ඕන උකුත් දැම්මට පස්සේ හොයනවා. කහ කිලෝග්‍රෑම් 33000ක් අඩංගු කන්ටේනර් රථ 3ක් සහ ඒවා නැවත පටවා යැවීමට සූදානම් කර තිබුණු තවත් වාහන 4ක් ලොරි රථ 4ක් ඒ රථවල රියදුරන් සහ කටයුතු සම්බන්ධ වෙච්ච ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරු දෙන්නෙක් මුළු සැකකරුවන් 10 දෙනෙක්ව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට බ්ලූමැන්ඩල් පොලිසිය නිලධාරීන් සමත් වෙලා තියෙනවා. මේ ආකාරයට වංචනික ලෙස මේ කහතොගය වරායෙන් එළියට අරගෙන ඉවරලා මේ විදිහට පිටත් කරන්නට සම්බන්ධ වෙච්ච මේ කූට ව්‍යාපාරය සමග පිටපස්සේ සිටින සියලුම පුද්ගලයින්ව කාලයක් තුළ අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අපි ආරම්භ කළා තියෙනවා. මේ අතර ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද තවත් කහ කිලෝග්‍රෑම් 1058ක් නාවික හමුදාව විසින් අද පෙරවරුවේ සොයාගත්තා. හලාවත මෝය ආසන්නයේ දීවර යාත්‍රාවක තිබී මෙම කහතොගය සොයාගත් නමුත් කිසිවෙකුත් ඒ වන විට එම යාත්‍රාවේ සිට නැහැ. පසුගිය මාස කිහිපය තුළදීත් මෙවැනි වැටලීම් දෙවන පුරා සිදු කරනු අතර රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද කහ ටොන් 30000ක් පමණ මේ වන විට රේගුව සිය බහරයට ගෙන ඇති බවයි. එම කහතොගය ඉදිරියේදී විනාශ කිරීමට අවධානය යොමු ඇති බවත් ඔහු සඳහන් කළා. මේ අතර තවත් කහ කිලෝග්‍රෑම් 10,23,000ක් පමණ බහලුම් 62ක රඳවා තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ එම කහතොගය ප්‍රති අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි. කහ පිළිබඳව මේ වන විට රට තුළ දැඩි කතාබහක් මතු ඇත්තේ වෙළඳපොළ තුළ ඇති කහිංගියත් සමගයි. ආනයනය සඳහා රජය දරන වියදම අවම කිරීම සහ දේශීය ගොවියා නගා සිටුවීමේ අරමුණින් රජය පසුගිය දෙසැම්බර් මාස 5 වෙනිදා සිට කහ ඇතුළු කුළුබඩු කිහිපයක් ආනයනය කිරීම තහනම් කළා. එම තහනමත් සමග රට තුළ කහිංගියක් නිර්මාණය වූ අතර කහ කිලෝවක් රුපියල් 3000ත් 4000ත් අතර මිලකටද අලෙවි වුණා. එවැනි පසුබිමක් තුළ කහ කිලෝවක් රුපියල් 750ක මුදලකට අලෙවි කිරීමට රජය පාලන මිලක් නියම කළද බොහෝ ස්ථාන තුළ තවමත් කහ අලෙවි වන්නේ ඉහළ මිලකටයි. රට තුළ පවතින කහිංගියත් සමග නීති විරෝධීව කහ මෙරටට ගෙන්වීමද ඉහළ ගොස් ඇති අතර කහකුඩු සඳහා විවිධ ද්‍රව්‍ය එක්කිරීම පිළිබඳවත් වරින් වර තොරතුරු වාර්තා වුණා. ආකල්ප වෙනසත් සමග සංවර්ධන පෙරලියකට රටවැසියා සූදානම් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැවසුවේ වැඩ නොකිරීම රටේ පොදු ගැටලුවක් බවට පත්ව ඇති බවයි. ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. පාරවල් විශාල ප්‍රමාණයක් හදනවා, බ්‍රිජස් විශාල ප්‍රමාණයක් හදනවා, ගෙවල් දැන් හදනවා, වෝටර් ප්‍රොජෙක්ට්ස් තියෙනවා, වැව් හදනවා. ප්‍රයිවට් සෙක්ටර් එක වුණත් ක්වොලිටි එක නෑනේ. වැඩක් බාර දුන්නම හැමදාම යන අර පාර දැන් මාස කීයක්ද ඒක පොඩ්ඩක්වත් හදන්නේ නැහැ. දැන් ඒක ගවර්න්මන්ට් නෙමෙයි, කොන්ට්‍රැක්ටර්ස්ලා ඔක්කොම ප්‍රයිවට් සෙක්ටර් එකට දීලා තියෙන්නේ. හැබැයි වැඩ කරන්නේ නැහැ. මේක තමයි මේ අපේ මුළු රටේම තියෙන ප්‍රශ්නේ, වැඩ නොකිරීම. ප්‍රයිවට් සෙක්ටර් එක වේවා ගවර්න්මන්ට් සෙක්ටර් එක වේවා කරන්නේ නැහැ වැඩ. දැන් මේ කොළඹ වුණත් බැලුවම විශාල බිල්ඩින්ග් ටිකක් තියෙනවා, වැඩ නම් යන්නේ නැහැ. ඉතින් මේවා පුෂ් කරවන්න වෙනවා. හැදෙන්න තියෙන බිල්ඩින්ග්ස් ටික හදන්න. එබැවින් අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිමා කළ යුතු බවත් ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරලියකට සූදානම් විය යුතු බවත් සියලු පාර්ශවයන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියා. එසේම උතුරු පළාතේ සුබසාධන කඳ උරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තනා නැවත කඩිනමින් පදිංචි කිරීමට පියවර ගන්නයිද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. රට පුරා පවුල් 5,26,000කට අධික සංඛ්‍යාවකට වැසිකිලි පහසුකම් නොමැති බව එහිදී ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ඔහු පැවසුවේ සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කලිනම් කරන ලෙසයි. මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේදී තවත් සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා තේ කර්මාන්ත ශාලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ෂණයට ලක්ව ඇති සිලෝන් ටී නාමයට හානිවීමට ඉඩ නොතබන ලෙසයි. ඒ ෆැක්ටරි සල්ලා සීනියක් ඇල්ලුවා, තව මොනවද ඇල්ලුවා මෙහෙම කියලා. පත්තරේ විශාල වශයෙන් ආටිකල්ස් ගියා. ඉතින් මේවා ගියාම මේක යනවා, මේවා එම්බසිස් බලනවා. ඒක ඊට පස්සේ ඒගොල්ලන්ගේ රටවල් වලට යමනවා. එතකොට අපේ තේ මාකට් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. සිලෝන් ටී කියන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. කෙමිකල්ස් ගේන තැන ඉඳලා ට්‍රේස් කරන්න ඕනේ. එතකොට අපි දන්නවා මොකටද යන්නේ කියලා. සීනි උනක් විශාල තොග ගෙනියනවා නම් එහෙම ඒවා මුල ඉඳලම ට්‍රේස් කරලා ඒ මිනිසුන්වත් රෙස් කරන්න ඕනේ. මොකද මේකෙත් වෙන ඩැමේජ් එක විශාලයිනේ. මේක කොහේ හරි ඉන්න මුදලාලි කෙනෙකුට බිස්නස් නැති උනායි කියලා අපිට මුළු රටක ආදායම, රටක නම නැති කරන්න බෑනේ. ඉතින් ඔය හැම වැරදි තේ වශයෙන් වෙන වැරදි ඔක්කොම අනිවාර්යෙන් නවත්තන්න ඕන. බාලතේ නිෂ්පාදනයට ඉඩ ලබා නොදෙන අතර ඒ නොතකා ක්‍රියා කරන කර්මාන්ත ශාලා වසා දමන ලෙසද ජනාධිපතිතුමන් බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එසේම ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට මෙහිදී නියෝග කළේ බුද්ධි අංශයේ සහය ඇතිව අඛණ්ඩව පරීක්ෂණ කර මෙවැනි ආයතන වැටලීමට ක්‍රියා කරන ලෙසයි. මේ අතර COVID-19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙහිදී සේවා කාලය තුළ යතුරු පැද නොලැබුණු දෙවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26ක සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 749 දෙනෙකු සහ ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 56 දෙනෙකුට යතුරු පැති බෙදා දෙනු ලැබුවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන තුරුම එවක පොලිස්පති පූජි ජයසුන්දර මහතා ආරක්ෂක කවුන්සිලයට නොකැඳ වනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත බව ඊයේ අනාවරණ වුණා. ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී එහිදී යහපාලන ආණ්ඩුවේ ජනපති සහ අගමැති අතර ඇති වූ අර්බුද සම්බන්ධයෙන්ද හෙළිදරව් කෙරුණා. මේ අතර හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාද ඊයේ කොමිසම හමුවට කැඳවා සිටියා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මදු ජයතිලක මහත්මිය හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවා. ගිය අවුරුද්දේ අප්‍රේල් 8 වෙනිදා නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරය ගැන పూర్වෙන් ලද තොරතුරු සමග වාර්තාවක් එවලා ඔබගෙන් උපදෙස් පැතීමක් සිදු කළා. ඔබ එවැනි උපදෙස් ලබා දීමක් සිදු කළේ නැත්තේ ඇයි? නැහැ. මම ඔහුට උපදෙස් දිය යුතු නැහැ. ඔහු වෙනම ආයතනයක ප්‍රධානියෙක්. ඔහු මීට පෙර කිසිම අවස්ථාවක මගෙන් උපදෙස් පතලා තිබුණෙත් නැහැ. ඒ නිසා මම හිතුවා ඔහුට උපදෙස් දෙන්න ඕනේ නැහැ කියලා.
පෞගේ අවුරුද්දේ අප්‍රේල් 9 වෙනිදා තිබුණු බුද්ධි සමාලෝචන උත්සවයේදීත් ඔබ න්‍යාය පත්‍රයට මෙය ඇතුළත් කර තිබුණේ නැහැ. ඇයි ඔබ මේ විශේෂ කරුණ නොදැම්මේ? ඒක නිලන්තට ලැබිච්ච තොරතුරක්. ඔහු තමයි න්‍යාය පත්‍රයට අනුව මුලින්ම කතා කරන්නේ. ඔහු අන්න එතනදී මේ ගැන කතා කරන්නට ඕන. නමුත් එක වචනයක්වත් මේ ගැන ඔහුගේ වාරය තුල කතා කරේ නැහැ. මම අන්න ඒ නිසා මීටින් එක ඉවර වෙලා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයාට මමයි කිව්වේ සර් නිලන්තගේ කොලේ කියලා. එතකල් නිලන්තගේ සද්දයක්වත් තිබ්බේ නෑ මේ ගැන. සිසිර මහත්මයා ඔබ මීට පෙර කිව්වා 21 වෙනිදා බෝම්බ පිපිරීම ගැන දැනගත්තේ ඔබේ ඥාතියෙකුගේ දුරකථන ඇමතුමකින් කියලා. ජාතික බුද්ධි ප්‍රධානියා විදිහට ඔබට ලැජ්ජාවක් දැනුනේ නැද්ද? ඥාතියෙකුගෙන් ඒ බව දැනගන්නකොට ඔබනේ ඒ අයටත් පණිවිඩය දැනුම් දිය යුත්තේ. මම මොකටද ලැජ්ජ වෙන්නේ? මට මේක මගේ කාර්යාලයෙන්වත් කියලා තිබුණේ නැහැ. ඔබේ කාර්යාලයෙන්වත් මේ පණිවිඩය කිව්වේ නැහැනේ. ඒක කියන්න ඔබේ දුරකථනය ක්‍රියාත්මක කර තිබුණාද? අක්‍රිය කරලා තිබුණේ නැහැ. ඒත් මම කලින් දවසේ පල්ලි යද්දි ඒ කියන්නේ 20 වෙනිදා හවස 4ට විතර ඒ සයිලන්ස් කරලා කාර් එකේ ආසනේ යට තියලා ගියේ. ඒක දිගටම සයිලන්ස් කරලාද තිබුණේ? එතකොට හදිසි පණිවිඩයක් කියන්නේ කොහමද? ඒක නිදා ගන්නකොට මගේ ළඟයි තියෙන්නේ. ඒක නිසා දුරකථන ඇමතුමක් ආවොත් මට ඇහෙනවා. ඒත් ඔබට ලැබුණු අමතුම් කිසිවක් දැක්කේ නැහැනේ. ප්‍රහාරයට පස්සේ තමයි මම ඒවත් දැක්කේ. මම යෝජනා කරනවා ඔබ ඔබේ වගකීම පැහැර හැර ඇති බවට. නැහැ. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. මට ගන්න පුළුවන් හැම පියවරක්ම මම ගත්තා. පොලිස්පති දැනුවත් කෙරුවා. පොලිස්පතිවරයාට පුළුවන් එක මොහොතකින් ලංකාව සීරුවෙන් තියන්න. අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවා තිබුණේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් ධූරය දැරූ හේමසිරි ප්‍රනාන්දු මහතායි. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් සාක්ෂි විමසුවා. හේමසිරි ප්‍රනාන්දු මහත්මයා පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 8 වෙනිදා සිසිර මෙන්ඩිස් මහතාගෙන් ඔබට තොරතුරක් ලැබුණාද? අප්‍රේල් 8 කියන්නේ මෙරට ආරක්ෂක අමාත්‍යාංශයට කාර්යබහුල දවසක්. මොකද ඒ වෙද්දී ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා හිටියේ අපේ රටේ. ඒ අතරේ තමයි සිසිර මෙන්ඩිස් මහතා මේ තොරතුර රැගෙන ආවේ. මං මේ තොරතුරේ යම් අවිනිශ්චිත භාවයක් දැක්කත් ඒක සිසිරට කිව්වේ නැහැ. මම කිව්වා හෙට මීටින් එකේදී මේක නිලන්තර දාන්න කියලා. මේක වැදගත් තොරතුරක් කියලාත් කිව්වා. පසුදින බුද්ධි සමාලෝචන රැස්වීමේදී මේ ගැන සාකච්ඡා වුණාද? ඒ ගැන සාකච්ඡා කරයි කියලා හිතුවත් නිලන්ත මේ ගැන සාකච්ඡා කළේ නැහැ. ප්‍රනාන්දු මහත්මයා ඔබ එවැන්නක් හිතන් ඉන්න ඇති කියලා දැනගන්න නිලන්ත ජයවර්ධන මහතාට ටෙලිපති නැහැනේ. ඔබතුමා ඒ සාකච්ඡා කළ යුතු නැද්ද? නැහැ. ඒ තොරතුරු සාකච්ඡාවට ගැනීමේ වගකීම තිබ්බේ නිලන්තට. මොකද ඒක නිලන්තට ලැබුණු තොරතුරක්. රැස්වීමේදී මේ ගැන සාකච්ඡා නොකරන්නේ ඇයි කියලා නිලන්තගෙන් ඇහුවේ නැත්තේ ඇයි? එහෙම නොකලේ බුද්ධ්‍යංශ දෙකම කැමති නැහැ ඒ වගේ තොරතුරක් ගැන සාකච්ඡාවේදී හාර උස්සනවට. ඔබ මේ ගැටලුව ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළාද? ඒකට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. අනික වෙනත් අයගේ කතා නිසා එතුමා මාව හමුවන්න තරම් කැමැත්තකින් නෙමෙයි හිටියේ. ජනාධිපතිවරයාත් මාත් අතර අර්බුදයක් බාහිර පාර්ශව විසින් නිර්මාණය කරලා තිබ්බා. ඒ හින්දා ජනාධිපතිවරයා මාත් එක්ක කතා කරන්න කැමති වුණේ නැහැ. යම් අවස්ථාවකදී දින 52 ආණ්ඩුවෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා යලි ආරක්ෂක කවුන්සිලයට කැඳවීම ගැන ඔබ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළේ නැද්ද? මම කිව්වේ නැහැ. ඇයි කියලා වැඩක් නැහෙනි. ඒ දෙන්න අතරේ තිබුණු නයි පොළොන් වෛරයට නිලධාරීන් විදියට අපිත් මැදිහත් වෙලා හිටියා. මම ආරක්ෂක ලේකම්වරයා ලෙස සහභාගී වුණු පළමු ජාතික ආරක්ෂක කවුන්සිලයට පමණයි එවකට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහභාගී වුණේ. ඊට පස්සේ රැස්වීම් වලට ඔහු ගෙන්වන්න එපා කියලා ජනාධිපතිවරයා මට උපදෙස් දීලා තිබ්බා. 2018 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ ඇතිවෙච්ච විවස්සාදායකේ ආරවුලෙන් පස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන දෙදෙනාටම ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහා කැඳවීම් කළේ නැහැ. ඔක්තෝබර් මාසයේ ඇතිවුණු ආණ්ඩු පෙරළියෙන් පස්සේ මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඇහුවා සර් අලුත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාට ආරක්ෂක කවුන්සිලයට එන්න කියන්නද කියලා. නැහැ ඕනේ නැහැ. පස්සේ කියමු කියලා ජනාධිපතිවරයා මට පිළිතුරු දුන්නා. කොහොම වුණත් දින 52 ආණ්ඩුව පැවති කාලවකවානුව තුල අග්‍රාමාත්‍යවරයා විදිහට කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මහතාට කිසිම අවස්ථාවක ආරක්ෂක කවුන්සිලයට සහභාගී වෙන්න කියලා ආරාධනා කළේ නැහැ. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වූ කාලවකවානුව තුල එහි නිත්‍ය සමාජිකයන් නො වූ විශේෂ ආරාධනයක්ද නොලැබූ පුද්ගලයින් ඒ සඳහා සහභාගී වූ යෙදයන්යි. දවසක් අපි ආරක්ෂක කවුන්සිලයට ගිහිල්ලා ජනාධිපතිතුමා පැමිණෙන තුරු වාඩි වෙලා ඉඳිද්දී ජනාධිපතිතුමාගේ පිටුපසින් තවත් සිව් දෙනෙක් එනවා දැකලා පුදුම වුණා. එලෙස පැමිණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන්. ඔවුන්ට ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වෙන්න කියලා ආරාධනා කරලා තිබුණේ නැහැ. දින 52 ආණ්ඩුවෙන් පස්සේ ආයෙත් අග්‍රාමාත්‍ය තනතුරට රනිල් වික්‍රමසිංහ මහතා පත් වුණාම මම ජනාධිපතිතුමා හම්බ වෙන්න ගිහින් කිව්වා සර්
2002දී චන්ද්‍රිකා මැඩම් ජනාධිපති වුණාමත් ආරක්ෂක කවුන්සිලයට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා කියලා. හේමසිරි මහත්මයා ඔබෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අහලා තියෙනවද ඔයාගේ ඔළුව හොඳ නැද්ද කියලා? අපෝ ඕන තරම් අහලා තියෙනවා. හැබැයි ආරක්ෂක කවුන්සිලයේදී එහෙම අහලා නැහැ. මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේ එවකට පොලිස්පති පූජි ජයසුන්දර ජාතික ආරක්ෂක කවුන්සිලයට නොගෙන්වීමට හේතු සිදුවීම කුමක්ද යන්නයි. ආරක්ෂක කවුන්සිලේ රැස්වීමකදී එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවී විජයගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් කළා. යම් නිලධාරියෙක් තමන්ව අත්අනුමතික ලෙස අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා කියලා. ජනාධිපතිතුමා ඒ වෙලාවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කිව්වා නිශාන්ත සිල්වාව ඉවත් කරන්න කියලා. ජනාධිපතිතුමා කිව්වොත් දෙයක් වෙන්නම ඕනේ නිසා පොලිස්පතිවරයා නිශාන්ත සිල්වාව මීගමුවට මාරු කළා. එය සිදුවිය යුතු ක්‍රියාපටිපාටියට අනුව පොලිස් කොමිසමටත් දැනුම් දීලා තිබුණා. දවස් 3කට පස්සේ ජනාධිපතිවරයා මට කතා කළා. කාගෙන් අහලද නිශාන්තව මාරු කරේ කියලා ඇහුවා. මම කිව්වා සර්මනේ කිව්වේ මාරු කරන්න කියලා. මම කිව්වේ නැහැ මාරු කරන්න කියලා ඩස් ගාලා ෆෝන් එක තිබ්බා. පස්සේ දින කිහිපයකින් මම ජනාධිපතිවරයාව හමු වෙන්න ගියා. ජනාධිපතිවරයා මට කිව්වා බලන්නකෝ ලේකම්තුමා මෙයා කරලා තියෙන දේ පොලිස් කොමිසමටත් ලියලානේ නිශාන්තගේ සිද්ධිය. ඒකට සිකියුරිටි කවුන්සිල් එක රෙෆරන්ස් දාලා ආයෙත් ආරක්ෂක කවුන්සිලයට පොලිස්පතිව ගෙන්නන්න එපා කියලා මට නියෝග කළා. ඒ නියෝගය මම පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. එදා ඉඳන් පූජිත ජයසුන්දරව රැස්වීමට ගෙන්නුවේ නැහැ. මේ අතර පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බව අප්‍රේල් 21ට යුක්තිය සංවිධානය පවසනවා. එහි සමාජික මන්ත්‍රීවරුන් පිරිසක් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී තවත් කරුණු රැසක් අවධාරණය කළා. වර්තමාන පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු කරන ජනාධිපති විමර්ශන කොමිසමෙන් තමන්ගේ වගකීම් ක්‍රියාත්මක කරපු නැති දේශපාලඥයින් සහ පොලිසිය නිලධාරීන් සහ බුද්ධ්‍යංශ මේ වෙනකොට ප්‍රශ්න කරනවා. ඒ ගැන අපි ඔවුන්ට ගෞරව කරනවා. හැබැයි අපි දකින්නේ නැහැ මේකේ මහමොලකරුවන් ප්‍රහාරය එල්ල කරන්න එයාට නවාතැන් පහසුකම් ලබා දුන්න අය, මුදල් පහසුකම් ලබා දුන්න අය, එයාට ආරක්ෂාව ලබා දුන්න අය, ප්‍රවාහන පහසුකම් ලබා දුන්න අය මේ පස්සේ ගිහිල්ලා මේකේ පිටුපස හිටපු කණ්ඩායම ප්‍රශ්න කරලා නීති ඉදිරියට ගේනවා. අපිට දැනට පේන්න නැහැ කියලා තමයි සමාජ මතය ගොඩනැගිලා තියෙන්නේ. දැනට වර්තමානයේත් අපි දකින්නේ බොහෝ වෙලාවට ජනාධිපති කොමිෂන් එක හරහා කතිකාවට එන්නේ හැමතිස්සෙම දේශපාලන නායකයෝ මේ ප්‍රහාරය වළක්වා ගත්තේ නැත්තේයි කියන එක සහ නිලධාරි මේක වළක්වා ගත්තේ නැත්තේයි කියන එක තමයි දැඩි වෙන්නේ. අපි ඒකට ගරු කරන එක වෙන්න ඕනේ. ඒක හරි. හැබැයි ඒක හා සමානවම මේ ත්‍රස්තවාදී අයිතිකරුවෝ කවුද කියන එකත් තුමා කියලා තිබ්බා කාඩිනිපානෝ දිව්වේ මේයට සහභාගී වුණේ නැහැ කියන එක. ඒ කියන්නේ පාස්කු ඉරිදා සාමාන්‍යයෙන් අපේ කතෝලික ජනතාව ප්‍රධාන දිව්වේ මේ තියෙන්නේ සෙන්සුරාදා රාත්‍රිය. මේ අරින් ෆර්නැන්ඩෝ තුමා කතෝලිකයෙක් විදිහට මේ සියලු දේ දන්නවා. දැනගෙන මේ රංගපාන්නේ NGO කාරයන්ගෙන් ලැබෙන සල්ලි වලට. මෙතුමා මේක දැන කරපු ප්‍රකාශයක් කියලායි මට තේරෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරබරුවේ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 37 වන ගුණානුස්මරණයට එක් වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවටද පුෂ්පෝපහාර දැක්වුවා. කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 37 වැනි ගුණානුස්මරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය සහ ගොවි පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කළ මෙම ගුණ සමරුවට එක් වූ අග්‍රාමාත්‍යවරයා කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. මෙහිදී හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සමරු තිරණයක් සහ ග්‍රන්ථයක්ද පිළිගන්වනු ලැබුවා. මේ අතර රජයේ ඉඩම් තුල සිදු කෙරෙන කළුගල් කැණීම් කර්මාන්තය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. එම කමිටුවේ නිර්දේශ සහ යෝජනා පිළිබඳ විමසා බැලූ අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ කළුගල් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා පරිහරණ හා කැණීම් ගාස්තු එකම ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන ලෙසයි. මෙහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ සූරිය වැව ප්‍රදේශයේ ලෙන් සහ පොකුණු සහිත භූමියකට පසුගිය කාලේ කළුගල් කැණීම් බලපත්‍ර නිකුත් කර ඇති බවත් එහි විශාල ගල් පර්වත දෙකෙන් එකක් මේ වන විට කළුගල් කැණීම් කොට විනාශ කර දමා ඇති බවයි. මේ පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාට ඒ පිළිබඳව සොයා බලන ලෙස උපදෙස් ලබා දුන්නා.
මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ 72 වෙනි ජන්මදිනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය ඔස්සේ සුබ පැතුම් එක් කර තිබෙනවා. උපන්දින සුබ පැතුම සම්බන්ධයෙන් මෙහිදී ස්තුතිය පළ කළ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමග සුහද කතාබහක නිරත වුණා. එහිදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ එම මහත්මියගේ කුළුඳුල් පුත්‍රයා වෙනුවෙන් ඔවුන්ට ඉන්දියා අග්‍රාමාත්‍යවරයා විසින් සුබ පැතුම් එක් කළ බවද අග්‍රාමාත්‍ය මාධ්‍යංශය සඳහන් කළා. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී තිරෝධ රථ සහ යතුරු පැදිකරුවන්ට සහනයක් ලබා දීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ තිරෝධ රථ සහ යතුරු පැදි සඳහා දෙවැනි වම් මන්තිරුවද භාවිත කිරීමට ඉඩ ලැබෙනවා. පසුගිය දින කිහිපයේ පැවති පෙරහුරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මේ තීරණය ගත් බවයි රථවාහන පොලිසිය පැවසුවේ. මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෙරහුරු පසුගිය සඳුදා ආරම්භ වූ අතර අද එම පෙරහුරුව අවසන් වුණා. ඒ අනුව ලබන සඳුදා සිට මංතීරු නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ. කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග 4 වන ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස්ලයින් මාර්ගය, හයි ලෙවල් මාර්ගය සහ ගාලු පාර ආශ්‍රිතව මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මංතීරු නීතිය කඩ කරන රියදුරන් රුපියල් 2000ක දඩයකට යටත් කිරීමට නියමිත අතර මූලික අධීරයේදී දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණවලට ඔවුන් සහභාගී කරවීමට නියමිතයි. සතියේ දිනවල උදෑසන 6 සිට 9 දක්වාත් පස්වරු 4 සිට 7 දක්වාත් මෙම වාහන ධාවන සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය සැලසුම් කර ඇත්තේ. පෙරහුරු පැවති පසුගිය දින කිහිපය තුළ අදාළ මාර්ග ආශ්‍රිතව යම් රථවාහන තදබදයක් නිරීක්ෂණය වූ අතර විවිධ විරෝධතාද පැන නැගුණා. සන්තුරු නීතිය දුප්පත් මිනිහට තමයි බයික් එකටයි ටීවී එකකට තමයි හොදම පාර රටෙත් එක වැඩි පාර කොටේ මන්දිර නීතිය වන අන්තිම අවුරුදු වීදි ජනතාව ගමන් කරන ටීවී එකටයි මෝටර් බයිසිකල් එකටයි බස් එකටයි තමයි පාර ගහලා තියෙන්නේ. ඊට පිළියම් ලෙස බස් ත්‍රිරෝධ රථ සහ යතුරු පැදි සඳහා තවත් මංතීරුවක් ලබා දීමටයි පොලිසිය අද සිට පියවර ගත්තේ. මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම සහ එය නිරීක්ෂණය කිරීමේ විශේෂිත රථයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අද උදෑසනත් අප සොයා බැලුවා. මේ යතුරුපැදි රියදුරු මහතුන්ගෙන් සහ ත්‍රිරෝධ රථ රියදුරුන්ගෙන් ඉල්ලීමක් තිබුණා වම් මන්තිරුව නෙමෙයි දකුණු මන්තිරුවකුත් අවස්ථාව ලබා දෙන්න කියලා. අපිත් ඒ ඉල්ලීම කරන මේ වගේ සාධනීය වැඩපිළිවෙලක් ඔබතුමාලා අනුගමනය කරලා තියෙනවද? අපි පහුගිය දින 4 සමීපරූප ආවේශන මේ වගේ ඡායාරූප ලබාගෙන ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩෝන කැමරාංශයෙන් ඒ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන මොකද්ද මේ තදබදයට හේතු සම්බන්ධව අපි සමීක්ෂණයක් කරා. එහිදී මන්තිරු නීතිය පිළි නොපදින සමහර ත්‍රිරෝධ රථ රියදුරු මහතුන් සහ පැදිකරුවන් සිටිනවා. ඔවුන් නිසා වාහන තදබදයක් නිර්මාණය වෙනවා. අද දින අපි බලාපොරොත්තු වුණා පළවෙනි වම්පස තියෙන මන්තිරුවට අමතරව දෙවනි මන්තිරුවත් බස් රථ සහ ත්‍රිරෝධ රථ සහ යතුරු පැදි සඳහා වෙන් කිරීමට. සංවිධානාත්මක අපරාධ හා මද්‍රව්‍ය ජාවාරම් කල්ලි සමාජිකයින් 3 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 348 දෙනෙකු ඊයේ දිනේ තුලදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අතර කාන්තාවක් ඇගේ පුත්‍රයාත් ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගේ ගෝලයින්ද වන බවයි පොලිසිය සඳහන් කළේ. මිගමුව කොච්චිකඩේ පොලිසිය කොච්චිකඩේ කොරියවත්ත ප්‍රදේශයේදී මජ්ජාවරමේ නිරත වූ බව කියන 45 හැවිරිදි කාන්තාවක් සහ 24 හැවිරිදි ඇගේ පුත්‍රයා මෙන්ම ජාවාරම මෙහෙය වූ බව කියන 27 හැවිරිදි තවත් පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 2කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. අලුත්ගම පාදාගොඩ ගෝවින්දාගම ප්‍රදේශයේදී ජීවත් බෝම්බයක්, ගිනි අවියක්, ජීව උණ්ඩ 17ක්, වෙඩි නොවදින ඇඳුම් කට්ටලයක්, කඩු දෙකක්, යුද හමුදා ඇඳුම් කට්ටල දෙකක් සහ සයිනයිඩ් කරලක් මෙන්ම සංග්‍රාමික සිතියමක් සමග විශ්‍රාමික යුද හමුදා සිබලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලුත්ගම පොලිසිය සිදු කළ මෙහෙයුමකදී එලෙස අත්අඩංගුවට ගත් ගබඩාගේ දොන් ශිවංක හෙවත් ආමි ශිවාන් නැමැති 42 විරිදි අදාළ සැකකරු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවන මාකන්දුරේ මදුෂ් නැමැත්තාගේ ගෝලයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ. පිළියන්දල පොලිසිය සහ මොරටුව පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකදී මෝටර රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2ක් සහ ජීවත් බෝම්බයක් සොයාගනු ලැබුවා. පිළියන්දල බටකැත්තල ප්‍රදේශයේදී එලෙස අත්අඩංගුවට ගත් කහපොළ සුරංජිත් නැමැති සැකකරු විදේශගත සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු බව කියන රත්මලානේ ධර්මසිරි නැමැත්තාගේ ගෝලයෙකු බවටයි අනාවරණය වී තිබෙන්නේ. මේ අතර බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ නිවසක් තුල සිදුවන ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මෙන්ම මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගොටුකුල රිෆා ඉන්නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පහර දීමේ සිද්ධියෙන් පසුව මෙම සැකකරු බලංගොඩ ප්‍රදේශයට පලා ගොස් සංගව සිටියේදී ඊයේ දින බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එල්පිටිය පොලිසිය ඇත්කඳුර බැඹිවිල ප්‍රදේශයේදී මධ්‍යාවරමේ නිරත වූ බව කියන පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සොයා ගෙනුණා. ඉංගිරිය පොලිසිය ඉංගිරිය පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 1480ක් සමග රුපියල් ලක්ෂයක මුදලක් සහ සැකකරුවන් 2 දෙනෙක් අත්අඩංගුවට ගැනුණා. ඉන් එක් සැකකරුවෙකු හිටපු යුද හමුදා සෙබළෙක්. ලොතරැයි අලෙවි කරන මුවාවෙන් හෙරොයින් සඳහා ඇබ්බැහි වූවන්ට මත්පැති අලෙවියේ නිරත වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. වට වටින් අටට පොල්ගස් නැගීමට හැකි නව උපකරණයක් පොල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විසින් අද හඳුන්වා දුන්නා. එහිදී අමාත්‍යවරයා එම උපකරණය භාවිත කරමින් ගසකට නැගීමද විශේෂත්වයක්. අනතුරුව ඇමතිවරයා පොල් මිල ඉහළ යාමට බලපා ඇති හේතුන් පැහැදිලි කළා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි කර්මාන්තවලට සහ දේශීය පරිභෝජනයට ඉතා විශාල වශයෙන් පොල් උමනා වෙලා තියෙනවා. පොල් ගස් අපි කියන පොල් ගෙඩි බිලියන 2.8ක වාර්ෂික පොල් නිෂ්පාදනයක් මේ රටේ තියෙනවා. හැබැයි මිලියන 700ක අඩුවක් තියෙනවා කර්මාන්තවලට. අම්බලන්ගොඩ නගර සභාවේ අද පැවති අබලි ද්‍රව්‍ය වෙන්දේසියක් අතරතුරදී ගැනුම්කරුවන් අතර මතගැටුමක් ඇති වූ අවස්ථාවේදී නගරාධිපතිවරයා ඊට සම්බන්ධ වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල අද දහවල් විවෘත කෙරුණේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාද එක්ව සිටි අතර තමන්ව දැනුවත් නොකර මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරියට තිස්ස කුට්ටිආරච්චි මහතා සිය විරෝධය පළ කළා. මම මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මට පෙරේද කෝල්ලයක් දීලා කියනවා මේ ඒකට අනිත් ඔක්කොම නවත්තලා මම මෙතනට එන්න ඕනේ දිසාපත්තුනිය. මට කවුද මේක තීරණය කරලා දැනගන්න ඕනේ. එහෙම තියාගෙන මේක වැඩ කරනකොට චුට්ටක් පිළිවෙලක් තියෙන්න ඕනේ ඊට වඩා. මිනිස්සුන්ගේ සල්ලි මේවා. ජනාධිපතිතුමා කියනවා පිළිවෙලකට වැඩක් කරන්න කියලා. එතකොට මාව ගෙන්න ඕනේ ක්‍රමේ මේකද? මම සංවිධායක මම මේ උත්සව කරන්න දෙන්නේ නැහැ මේ ඉස්සර. මට මෙතන කියන්න ඕනේ කියලා මගේ නෝනත් එක කියලා හරියන්නේ නැහැ. මෙතන කියන්න ඕනක මංගල පාර්ලිමේන්තුවේ කෑ ගහලා වැඩක් නැහැ. මෙතන කියන්න ඕනක මෙතන කියනවා පාර්ලිමේන්තුවේ කියන්න ඕනක පාර්ලිමේන්තුවේ කියනවා. ඒ මගේ හැටි. නාවල විවෘත විශ්වවිද්‍යාලය අසල ඇලමාර්ගයක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අද දහවල් විශේෂකාරී බලකායේ ජනාධිපති ආරක්ෂක කොට්ටාශයේ නිලධාරීන් සොයාගත්තා. අනතුරුව එම නිලධාරීන් එම අත්බෝම්බය ආරක්ෂිතව ගොඩගෙන විනාශ කිරීම සඳහා රැගෙන ගියා. රාජකිරිය ඔබෙස්සේකරපුර ප්‍රදේශයේදී අද උදැසන රිය අනතුරක් සිදු වුණා. බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ එම අනතුර CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදා අධිපතිවරයා ලෙසින් පත් වූ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ පැන්න මහතා පිළිගැනීමේ උත්සවයක් රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණා. එම අවස්ථාවට ශ්‍රී ලංකා සන්නද්ධ සේනාවල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදා අධිපති ගුවන් හමුදා අධිපති හිටපු නාවික හමුදා අධිපතිවරුන් ඇතුළු ආදි ශිෂ්‍යයන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්වුණා. ක්‍රීඩා පිටිදෙස අවධානය යොමු කරමු. LPL තරඟාවලිය පැවැත්වීමට මෙතෙක් සෞඛ්‍ය අංශ මගින් අවසර ලබා දී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසනවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් මාස 14 වෙනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙසැම්බර් මාස 6 වෙනිදායින් එය අවසන් වීමට නියමිතයි. කොළඹ දඹුල්ල මහනුවර ගාල්ල සහ යාපනය යන නගර මුල් කර ගනිමින් කණ්ඩායම් පහක් දින 15ක් පුරා දඹුල්ල හම්බන්තොට පල්ලකැල යන ක්‍රීඩාංගණවලදී තරඟ 23කට සහභාගී වීමට නියමිතව තිබෙනවා. LPL තරඟාවලියේ අලුත්ම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා සමග අපි විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. LPL තරඟාවලියේ කොහොමද සංවිධාන කටයුතු සිද්ධ වෙන්නේ? සම්පූර්ණ කටයුත්ත IPG ඩුබායි කියන සංගමයකට බාර දීලා තියෙනවා. වෙනත් ආයතනයකට දීම තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන්න තියෙන මුදලක් නෙමෙයිද මේ වෙනත් ස්ථානයකට යවෙන්නේ? අපි කැඳෙව්වා කණ්ඩායම් මිලදී ගන්න කවුරු හරි කැමති නම් එන්න කියලා. ඒ කණ්ඩායම් 3ක් සඳහා තමයි මිල ගන්න අපිට ආවේ. එහෙම නැතුව
ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහින් තියලා වෙන එතනකට මුදල් යන දෙයක් නෙමෙයිද මෙතන වෙන්නේ. කණ්ඩායම් මිලදී ගන්න කෙනෙක් නැත්නම් තරගාවලිය අසාර්ථක වෙන්න එහෙම නැත්නම් පවත්වන්න වෙනවා. ඉන් පසුව තමයි අපි තීරණය කරේ විධායක කමිටුව විසින් මෙම තරගාවලියම කවුරු හරි පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙකුට දෙන්න. එතකොට මේකට විදේශ ක්‍රීඩකයන්ගේ කොහොමද ආකර්ෂණය මේ තරගාවලිය? මුලින්ම විදේශ ක්‍රීඩකයන් 450ක් පමණ සංඛ්‍යාවක් අපිට ඒවල තිබුණා උන් කැමතියි කියලා. අපි ඊට පස්සේ අපේ කමිටුවක් මගින් 115ක් නම් කරා අපි. ඊට පස්සේ මේකට අලුතෙන් ඇතුල් කරා සමහර ඒගොල්ලෝ පස්සේ තමයි ඔවුන්ට පුළුවන් කියලා කිව්වේ. ඒතර ඔක්තෝබර් 1 වෙනිදා කොහොමද මේ අන්තර්ජාලය ඔස්සේ මේ අලුත් අත්දැකීමක් ඔක්කොම සම්බන්ධ කරගන්න ඔවුන් ඉන්න රටවල් වලින් ඔක්කොම එකම වෙලාවකට සම්බන්ධ වෙලා ඔවුන් තිරයක් ඇවිල්ලා තමයි මේ ක්‍රීඩකයින් තෝරා ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. නොවැම්බර් 14ට සෞඛ්‍යංශෝ අවසරය දීලා තියෙනවද? දැනට අවසරය නැහැ. අපි ඊයේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම ක්‍රීඩකයින්ගේ කළමනාකරුවරුන්ට අපි දැනුවත් වීමක් කරා. දවස් 14ක් යන්න වෙනවා. මේ 14ට කැමති ඒගොල්ලොන් අපිට නම් කරලා එවන්න කියලා පැය 72ක් හැදුණා. ඉතින් ඔවුන් දැන් එවමින් පවතිනවා විද්‍යුත් තැපැල් මගේ. අපේ තියෙනවා අයිකොන් ප්ලේයර්ස් කියලා. මේ පරමාදර්ශී ක්‍රීඩකයින් 6 දෙනෙක් අපි දැන්ට නම් කරලා තියෙනවා. ඒ තමයි ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දසුන් චානක, කුසල් ජනිත් සහ දික්වැල්ල. මොකද මෙතන 6 දෙනෙක් නම් කරේ කණ්ඩායම් පහකට. කුසල් ජනිත් යම් කිසි ආබාධයකින් පෙළෙන නිසා ඔහුට ක්‍රීඩා කරගන්න බැරි වුණොත් එම කණ්ඩායමට දික්වැල්ල ඇතුළත් වෙනවා. ලයිව් එට අදට අවසන්. යලි හමුවීම රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.